प्रिय සහෝදර සහෝදරියනි ඔබට සුබ දවසක් වේවා. අද දවසේදීත් YouTube channel එක ඔස්සේ වැදගත් ආත්මික සත්‍යතාවයක් බෙදා ගන්නට කැමති ඔබත් එක්ක ඉතා බලවත් වැදගත් දේවල් ස්වාමීන් වහන්සේ අපිව තබන්නා වූ තැන අපි කොයි ආකාරයෙන්ද මේ පොළවේ ගත කරන්න ඕන මොන වගේ දේවල්ද අපි ස්වාමීන් වහන්සේත් එක්ක ලං වෙන්නට අවශ්‍ය ඉතා වැදගත් කරුණු කාරණා කීපයක් අපි කල්පනා කරන්නට යනවා. අද දවසේදී මම පාදක කරගන්නවා දෙවෙනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳලා 20 දක්වා. දෙවෙනි රාජාවලිය 6 15 ඉඳලා 20 දක්වා. ස්වාමීන් වහන්සේ තුල අපි සල දේවචනයට අපි සවන් දීලා එහි මතුවෙන්නා වූ කරුණු කාරණා කීපයක් අපි කල්පනා කරන්නට යනවා. ටිකක් දිග පරිච්ඡේදයක් නිසා මම 15 වෙනි පදේ ඉඳන් 20 වෙනි පදේ දක්වා විතරක් කියලා අපි කල්පනා කරමු ස්වාමීන් වහන්සේ අද දවසේදී අපිට මොනවද කතා කරන්න කියලා. දෙවෙනි රාජාවලිය 6 15 ඉඳලා 20 දක්වා. දෙවියන් වහන්සේගේ මිනිසයාගේ සේවකයා අලියවම නැගිට පිටතට ගිය කල සමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු අහෝ ස්වාමිනි අපි මක් කරමුදැයි ඔහුට කීය. ඔහුද බය නොවන්න. මක් නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයයි කීවෝය. එවිට එලීෂා යාඥා කොට ස්වාමීන් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවෝය. ස්වාමීන් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලීෂා වටේට ගිනි අශ්වයන්ගේද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. ඔවුන් එලීෂා ළඟට බැස කල ඔහු මේ සෙනග අන්ධ කළ මැනවයි ස්වාමීන් වහන්සේට යාඥා කළේය. උන්වහන්සේ එලියාගේ වචනය ලෙස ඔවුන් අන්ධ කළසේක. එවිට එලීෂා ඔවුන්ට කතා කොට ඒ පාර මේක නොවේ, ඒ නුවරත් මේක නොවේ, මා පසුපස්සේ වරෙල්ලා. නුඹලා සොයන මනුෂ්‍යයා ළඟට මම නුඹලා ගෙන යන්නෙමි කියා ඔවුන් සමාරියට ගෙන ගියේය. මේ රාජාවලිය පොතේ තියෙනා වූ එලියාගේ කාලෙන් පස්සේ එලියාගේ ගෝලෙක් සිටියා එලීෂා කියලා. එලීෂාගේ සේවා කාලය තුල ඇතිවෙච්ච සිද්ධාමයක් තමයි නිතරම මම මෙහි පසුබිම කියන්න මම මේ කොටස් බයිබල් පද 5ක් විතර ගත්තේ අපිට මේ අවශ්‍ය කොටස් ටික වැදගත් කාරණා කීපයක් අපි කතා කරන්න යන නිසා ඉතින් එලීෂාගේ සිද්ධාමයන් ගොඩාක් බයිබලයේ අපිට සම්බන්ධ වෙනවා. එලීෂාගේ හාස්කම් පුදුම දේවල් එලීෂායි වගේම කොයි ආකාරයෙන්ද ක්‍රියා කරේ කියලා. දැන් එලීෂාගේ පසුබිම කාලෙදී අපි දැක්කා දකින්නවා බයිබලයේ දන්න දෙයක් තමයි බොහොම ආක්‍රමණශීලී ලෙස බොහෝ පළාත්වල රජවරු රටවල් වල රජවරු ඊශ්‍රායලට විරුද්ධව ගොඩාක් ඊශ්‍රායලට විරුද්ධව ආපු කාලයක් තිබ්බා. ඒ කාලේ ඊශ්‍රායලේ රැකවල්ලු හැටියට හිටියේ රජගොල්ලන්ට පවා උපදෙස් දෙන්නට හිටියේ අනාගත වක්තෘතුමා දෙවියන් වහන්සේගේ සේවයට ආලේප කරපු දේවදාසයන් තමයි මේ රටට පණිවිඩ ගෙනාවේ. දේව පණිවිඩ ගේන් ඊශ්‍රායල් රජ කෙනෙක් වැටෙනවා නම් පාපයට වැටෙනවා නම් ඒ ඊශ්‍රායල් රජව නැවත නැගිටවන්නේ දෙවියන් වහන්සේගේ දාසයන්. දෙවියන් වහන්සේගේ ප්‍රබල බලවත් ආලේප කරපු දාසයන් තමයි රජවරුන්ට පවා කියලා කියන්නේ. ඒ වගේම විදේශ රටවල ආක්‍රමණයන් එනකොට දෙවියන් වහන්සේ විශේෂයෙන් අනාවරණය කරනවා මේ රටට වෙන්න යන දේවල් ගැන. දැන් මෙන්න මේමයි කියලා කරන්න යන්නේ උන් මෙන්න මේම උන්ගේ සැලසුම් පවා දෙවියන් වහන්සේගේ දාසයන්ට එළිදරව් කරනවා තම ජාතිය තමන්ගේ රට දෙවියන් වහන්සේ තෝරගත්ත වංශය ආරක්ෂා කරන පිණිස. ඉතින් එලීෂාගේ කාලෙත් අපි දකිනවා ප්‍රේමවන්තිනි මේ වගේ වැදගත් සිද්ධාමයක්. ඒ අතර වෙන එක සිද්ධියක් තමයි මේ අපි දකින්න යන්නේ මේ එලීෂාගේ මේ සිද්ධාමය. මොකද්ද වෙන්නේ? සිරියාව කියන රටෙන් ඊශ්‍රායලට විරුද්ධව යුද සේනාවක් රැස් වෙනවා.
ඊශ්‍රායලට ගහන්න විරුද්ධව එන්න යුද්ධ කරන්න එන්න. දැන් මේ ඊශ්‍රායලේ රටේ ට ගහන්න යුද්ධ කරන්න එන්න හදනකොට ඔවුන්ගේ සාකච්ඡාවල ඔවුන්ගේ මැති ඇමතුරු එකතු වෙලා ඔවුන්ගේ සේම්පතියෝ එකතු වෙලා ඔවුන් කතා කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේ අනාවරණය කරනවා දෙවියන් වහන්සේගේ උකට හිටපු දාශෙක් වන එලිසට. දැන් සිරියාවේ රටේ රජතුමා රහසේ කතා කරන දේ ඔවුන් සමග මන්ත්‍රණය කරන දේ එලීෂාට අනාවරණය වුණාම එලීෂා තමන්ගේ රටේ ආරක්ෂාව උදෙසා ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් සිරියාවේ රටේ රජතුමා මෙන්න මෙතනට තමයි අපි ගහන්න යන්නේ කියලා ඔවුන් සැලසුම් කරනකොට එලීෂාට ඒක අනාවරණය වුණාම එලීෂා වාම ගිහිල්ලා රජ හරහා මේ ඊශ්‍රායල් රටට මෙන්න මෙතනට දැන් ගහන්න යනවා මේක පාලනය කරන්න කියලා ගොඩාක් දේවල් කරනවා. හරියට බුද්ධියන්සේ වගේ දෙවියන් වහන්සේගේ දාසයන් ඒ වගේ බලවත්ව ක්‍රියා කරා. ඉතින් සිරියාවේ රටේ රජතුමා එතනට ගහන්න එනකොට ඒ නර්මස්ථාන හොයාගෙන එනකොට ගහන්න විදිහක් නැහැ. මොකද එතනින් එහාට මේ ඊශ්‍රායලයේ ප්‍රධාන වශයෙන් යුද උපක්‍රම සහිතව ඔවුන්ට ගහන්න බැරි වෙන තරමට ඔවුන් ඒ වගේ විදිලා යන්න පටන් ගත්තා. ඒකට විශේෂ හේතුව වන්නේ ඊශ්‍රායලයේ දේශය රක්ෂා කරන දෙවියන් වහන්සේ ප්‍රබලව බලවත් ඊශ්‍රායල් උදෙසා මැදහත් වුණා. ඒක තමයි අතීතයේ මේ වෙච්ච සිද්ධි. ඉතින් මේ වෙච්ච සිද්ධි ක්‍රියාදාමයන් බොහොමයක් තියෙන අතර මේකත් එක සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් මේවා ඓතිහාසික සිද්ධි. ඒ ඓතිහාසික සිද්ධි එදා වෙච්ච දේවල් ඒ ආකාරයෙන්ම බයිබලයේ ලියවිලා තියෙනවා. ඒකේ භෞතික පැත්තෙන් ඒ විදිහට වෙනකොට ආත්මික කාරණාව ස්මතු කරලා පෙන්නනවා දෙවියන් වහන්සේ කොහොමද මේ රටේ දේවදාසයන් ලව්වලා මේ රට කොහොමද පාලනය කරෙවි කොහොමද රට ශක්තිමත් කරේ කොයි වගේ ආරක්ෂාවක්ද දුන්නේ කියන එක අපිට බලන්න පුළුවන් මේ බයිබල් පද දිහා දැක්කම අපිට පේනවා. ඉතින් ඒ නිසා ඊශ්‍රායල්ට ලේසියෙන් ගහන්න බැරි වෙලා ගියා මේ ආක්‍රමණ කරන්න බැරි වෙලා ගියා ඒ තරම් ප්‍රබල ආරක්ෂාවක් තිබ්බ දෙවියන් වහන්සේගේ. සා බයිබලයේ අපිට පෙන්නනවා ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැහැ කියන වචනේ ලියවිලා තියෙනවා. ඉතින් අපි දන්නවා දෙවියන් වහන්සේ තෝරගත්ත වංශයේ තෝරගත්ත ජනතාව ඉතා ප්‍රබලව දෙවියන් වහන්සේගේ ආරක්ෂාවේ ඔවුන් ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මෙන්න මේ පසුබිමක් එක්ක තමයි මේ සිද්ධිය ලියවෙන මොහොතේදී මේ වෙච්ච එක සිද්ධියක් තමයි මේ වෙන්නේ. ඉතින් දැන් ඊශ්‍රායල් රටට රජතුමාට කිසිසේත් ආක්‍රමණය කරන්න විදිහක් නැහැ. මක්නිසාද ඔවුන් රහසින් කතා කරන දේවල් පවා එලීෂා එලිදරව් කරන්න පටන් ගත්තා. දැන් එලීෂා එලිදරව් කරනකොට මේවා හැම දෙයක් ඒ නිසා ඔවුන්ගේ යුද උපක්‍රමන යුද ක්‍රමවේදයන් ඔක්කොම නිෂ්ඵල වෙලා යන්න පටන් ගත්තා. දැන් මේම තත්ත්වයක් තියෙද්දී ඊශ්‍රායලයේ රජතුමාට හරි ප්‍රශ්නයක් තිබ්බා. අපි කතා කරන දේවල් කවුරු හරි ඊශ්‍රායලට ගිහලා ඔත්තු දෙනවද? එයා අහන්න පටන් ගත්තා. කවුද අපි කතා කරන දේවල් කියන්නේ? අපි මෙතන අපි ටික විතරයි හිටියේ. කවුද මේක පිටට දෙන්නේ? කවුද ඊශ්‍රායලට පක්ෂපාත වෙන්නේ කියලා මේ රජතුමාට ලොකු ප්‍රශ්නයක් තියලා උන් විභාග කරන්න පටන් ගත්තා. ඒකේ හිටපු එක දාසෙක් කියනවා. ඒ ඊශ්‍රායල් රටේ හිටපු දාසෙක් කියනවා. රජතුමනි අපි කවුරුත් නැහැ පක්ෂපාතව. හැබැයි ඔබ නිදිහානේදී කතා කරන දේවල් යහනේදී ඔබ කතා කරන දේවල් පවා ඒ රටේ ඉන්න ඒ අනාගත වක්තෘ කෙනෙක් දෙවියන් වහන්සේගේ දාසෙක් ඒව අනාවරණය කරනවා ඊශ්‍රායල් රජතුමාට. ඒ නිසා අපිට කිසිසේත් මේ ආක්‍රමණය කරන්න විදිහක් නැහැ කියලා. දැන් මේකට උරණ වෙච්ච රජතුමා මොකද කරන්නේ? එහෙමනම් මට වහම ඔව්ව හම්බෙන්න ඕනි කියලා මේ රජතුමා එන්න පටන් ගන්නවා. විශාල සේනාවක් එක්ක එන්න පටන් ගන්නවා. ඒකල ඇවිල්ලා මොකද කරන්නේ? සම්පූර්ණම මේ ඊශ්‍රායල් දේශය වට කරන්න පටන් ගන්නවා. ඒ නිසා කොහෙවත් හැරෙන්න බැරි වෙන පිණිස ඒ සම්පූර්ණම වට කරන්න පටන් ගන්නවා. වට කරන්න පටන් ගත්තට පස්සේ දැන් අලුයම් වේලේදී මෙතන කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල සමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටන දුටුවේ. දෙවියන් වහන්සේගේ දාසයාගේ සේවකයා ඒ කියන්නේ එලීෂාගේ ගෝලයා ගිහිල්ලා බැලුවට පස්සේ හම්මෝ රථ සමූහයක් ඇවිල්ලා මෙන්න
ඊශ්‍රායලේ වහගෙන ඉන්නවා දකින්න පේනවා. ඔව් තාම බය වෙලා ඇවිල්ලා එලීෂාට කියනවා අනේ මගේ ස්වාමිනී අපි මොකද්ද කරන්නේ? මෙන්න විශාල සෙනගක් ඇවිල්ලා අපිව දැන් වට කරගෙන ඉන්න අපිට කොහෙත්ම ගැලවීමක් නැහැ කියලා. එලීෂා ඔහුට කතා කරලා කියනවා බය නොවන්න මක් නිසාද? ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයයි කීවේය. එලීෂා කියනවා ලස්සන අනාවරණයක් දෙනවා. ගෝලයා නොදකපු දෙවියන් වහන්සේගේ 16 දැක්ක අනාවරණය තමයි ඔහුට කියනවා. මොකද්ද? ඔවුන්ට වැඩිය අපිත් එක්ක ඉන්න සේනාව ඊට වඩා වැඩි. ඔවුන්ගේ සේනාවට වැඩිය අපිත් එක්ක ඉන්න සේනාව ඊට වැඩිය වැඩි කියනවා. දැන් කිසිම නැහැ පේන්න කිසිම සෙනගක් නැහැ ප්‍රේමාන්තේ. කිසිම දෙයක් පේන්න නැහැ. පියවි ඇහැට භෞතික ඇහැට පේන්න තියෙන්නේ මොකද්ද? අශ්වයන් එක්ක යුද්ධයට සන්නද්ධ වෙච්ච පිරිසක් යුද සෙබළු පිරිසක් ඉන්නවා වට කරගෙන. එච්චර තමයි සේවකයා දැක්කේ. හැබැයි එලීෂා දකින්න දේ ඊට වැඩි හාත්පසින්ම වෙනස්. එනිසාරයට කියනවා බය වෙන්න එපා. මේ අපිත් ඔවුන්ට වැඩි අපිත් එක්ක ඉන්න සෙනග වැඩි කියලා. එලීෂා යාඥා කරනවා. යාඥා කළා මේ තරුණයාගේ යාඥා කරලා ඇස් අරවනවා. ඇස් ඇරියට පස්සේ මේ තරුණයා දකිනවා විශාල පිරිසක් එලීෂාවට ගිනි අශ්වයන් ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවෝය. එලීෂාගේ අර සිරියාවේ සෙනගට වඩා එලීෂා යාඥා කළ අර තරුණයා නොදකපු දේවල් ඇස් ඇරියට පස්සේ ඒ තරුණයා දකින්න ඒ සේවකයා දකින්න විශාල ගිනි රථ වලින් පිරිච්ච විශාල සෙනගක් එලීෂා වටේ වට කරගෙන ඉන්න ඔක්කොම වට කරගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ සේනාවක් ඇවිල්ලා. දැන් මේක තමයි ප්‍රේමාන්තේනි සිද්ධිය. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඊශ්‍රායල් සෙනගට විරුද්ධව ආපු මිනිසයන්ට මොකද කරන්නේ? එලීෂා යාඥා කළා. ඔවුන්ට එලීෂාලාව අඳුර ගන්න බැරි වෙන පිණිස ඔවුන්ගේ ඇස් අන්ධ වෙනවා. අන්ධ වුණාට පස්සේ එලීෂා මොකද කරන්නේ? මේ ඔබලා හොයන මිනිසයා මේ නෙමෙයි ඉන්නේ. තව ටිකක් එහි කියලා මේගොල්ලන් මොකද කරන්නේ? සමාරියට ගිහිල්ලා දානවා. සමාරියට ගියාට පස්සේ ඔවුන් සමාරිය අතරමං වෙනවා. ඊට පස්සේ ඊශ්‍රායල් රජතුමා අහනවා අපි දැන් මේගොල්ලන්ට ගාලා මරන්නද කියලා. එලීෂා කියනවා නෑ එහෙම කරන්න බෑ. මේගොල්ලන්ට කන්න බොන්න දීලා මේගොල්ලන්ව පිටත් කරලා අරින්න කියලා. ඔවුන්ට මොනවාක්වත් කරන්නේ නැහැ. පස්සේ මොකද වෙන්නේ? මේ එලීෂා මේ මිනිසයන් යවුවට පස්සේ පක්ෂපාත වෙනවා ඊශ්‍රායල් රටට. කිසිදු විරුද්ධත්වයක් එන්න පටන් ගන්නෙ නැහැ. ඒ නිසා අපිට පේනවා එලීෂාගේ ඒ සිද්ධිය කරන කොටගෙන අවසානයේදී සිරියාව ඒ සේවා කණ්ඩායම නැවතත් ඊශ්‍රායලට එන්නේ නැති වෙන පිණිස ඔවුන් යන්නම ගියා. මොකද ඊශ්‍රායල් මේ මිනිසයන්ට ගහලා මරා දැමුවේ නැහැ. ඔවුන්ට කණ්ඩ බොන්න දීලා පිටත් කළා ඇරියා. දැන් මේක තමයි සිද්ධිය. මේකේ වැදගත් කාරණා කීපයක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි විමස ගන්නට යනවා. එකක් තමයි ඉතා වැදගත්ම දේ තමයි ආත්මික ඇස්, භෞතික ඇස් සහ ආත්මික ඇස්. දැන් මම අද ගොඩක් කතා කරන්න යන්නේ ආත්මික ඇස් සහ භෞතික ඇස් කියන්නේ මොනවද කියලා. නමුත් දෙවියන් වහන්සේගේ 16 දකින්න දෙයට වඩා භෞතිකව පියවිව අපි ඉන්න මේ පොළවේ ඉන්න අපි දකින්න කාරණා බොහොම සීමිතයි. ඒ කියන්නේ අපේ ඇහි මායමට පේන දේවල් තමයි අපි දකින්නේ. අපිට යම් දේවල් හිතලා දකින්න පුළුවන් දේවල් විතරයි දකින්නේ. හැබැයි අපිට යට වෙච්ච ගොඩාක් ආත්මික කාරණා, ආත්මික රහස්, අභ්‍යන්තර දෙවියන් වහන්සේගේ අනාවරණයන් ගොඩාක් තියෙනවා අපි නොදන්න. දැන් මේක හොඳම උදාහරණය මේ එලීෂාගේ කතාවේ මේ සේවකයා. එලීෂා දකින්න දේ නෙමෙයි සේවකයා දකින්න පටන් ගත්තේ. එලීෂා දැක්කේ ආත්මික දෙවියන් වහන්සේගේ කාරණාව මිසක් මේ භෞතික කාරණාව නෙමෙයි. භෞතික ලෝකේ අපිට ආය කාරණා දකින්න දෙයක් නැහැ, පේන්න තියෙනවා. නේද? මොනවද වෙන්නේ කියලා දකින්න තියෙනවා. හැබැයි ඊට වැඩිය ආත්මික ඇහැ කියලා කිව්වම අභ්‍යන්තරයේ දෙවියන් වහන්සේගේ අනාවරණයක් අපිට එන්නේ මේ භෞතික ඇහැට නෙවෙයි අභ්‍යන්තර ඇසට. ඒකට ආත්මික ඇහැ කියලා අපි කියනවා. එහෙම කියන්න පුළුවන් අපිට. එතකොට අපේ අභ්‍යන්තරයට දකින්න දේ
භෞතික දෙයට අපිට පේන්න තියෙන්නේ නැහැ. ඒ නිසා එලීෂාගේ සිද්ධිය ඉතා වැදගත් දේ තමයි සේවකයා දැක්කේ භෞතික දේ. ඔහු දැක්කේ අසුරුවන් පිරිසක් සේවා කණ්ඩායමක් සේනාවක් ඉන්නවා යුද්ධ කරන්න බලාගෙන. හැබැයි එලීෂා කියනවා සේවකයාට කියනවා බය වෙන්න එපා. ඔවුන්ගේ පිරිසට වැඩිය අපිත් එක්ක එන්න පිරිස වැඩි කියලා. ඒ වෙලාවේ හිටියේ එලීෂා ඒ සේවකයා විතරයි. කිසිවක් නැහැ. හැබැයි ඇදහිල්ලෙන් ආත්මිකව දකින්න දේ තමයි ඊට වැඩිය යුද සේනාවක් අපේ වටේට ඉන්නවා කියන එක. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට ඉතා තියෙන ලොකු ශක්තියක් තමයි සමහරවිට අපිට හිතෙනවා අපි තනි වෙලා ඇති, අපි හුදකලා වෙලා ඇති, අපි සමහරවිට මරණ සෙවනේ මිටියාවත මැදි යනවා ඇති, අපිට බිය උපදවන දේවල් අඳුර යන මේ වසංගතයන් සමහරවිට ඇවිල්ලා ඇති, අපිව බියවත් වෙන දේවල් ඇති, අපි හුදකලා වෙන, අපි තනි වෙලා ඉන්නේ කියලා, අපි අවවරණක් නැහැ, අපි අසරණ වෙලා ඉන්නේ කියන තත්ත්වයන් වලට මුණ පානවා ගොඩක් මිනිස්සුන්. ඒ නිසා මේ කතා වස්තුවෙන් අපිට ඉතා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි දකින්නේ භෞතික දේ විතරයි අපි දැකලා බය වෙන්නේ. භෞතික දේ කොයි වගේ බලපායිද? අපේ අනාගතයට මොන වගේ දේවල් එල්ල වෙයිද? දැන් මේ මොනවද වෙන්නේ යන්නේ? මේ සේවකයා දැක්ක එක තමයි අයියෝ බය වුණා. අයියෝ දැන් මොකද කරන්නේ? අපිට කරන්න කිසිවක් නැහැ. ඇයි? ඔවුන්ට තිබ්බ එක ඔවුන් දෙන්න විතරයි ඉන්නේ. වෙන කිසිදු ශක්තියක් නැහැ. සේවකයාගේ සම්පූර්ණම ඇදහිල්ල නැති වෙලා ගිහිල්ලා. සම්පූර්ණම ඔහු තනි වෙච්ච හුදකලා වෙච්ච මනසක සිටින අරගොල්ලන් ඇවිල්ලා දැන් ආයේ මොකක්වත් නැහැ. යොකු සේනාවක් අපිව ඉරලා විනාශ කළා දාන තත්ත්වයට පත් වෙලා තියෙන බව තමයි ඔවුන් දකින්න පටන් ගත්තේ. ඒ නිසා සේවකයාගේ දැක්මයි දේව සේවකයාගේ දැක්මයි ඉතා වෙනසක්. එලීෂාගේ දැක්මත් එලීෂාගේ ගෝලයාගේ දැක්මත් හරිම හාත්පසින්ම වෙනස් ආකාර දෙයක්. මේක තමයි ප්‍රේමවන්තයනි අපේ කිතුණු ජීවිතේ අපි දකින ඉතාම භයානකම දේ තමයි මෙන්න මේ කතාව. මොකද හේතුව අපි ගොඩක් පිට දකින්නේ භෞතික දේවල්. ඇයි අපි භෞතික ලෝකයේ ඉන්න නිසා අපිට වැඩිපුර බේන්නේ භෞතික දේවල්. අපිට සමහරවිට දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි ඉන්නවා. මේ කොරෝනා වසංගතේ ඉන්න වෙලාවේදී අපිට බය තියෙන්නේ වසංගතය හැදිලා දැන් මැරෙයිද, අපිට සංකූලතා එයිද, මේවා ඒක මනුෂ්‍ය බය බියක්, ඒක සාධාරණයි එන එක. හැබැයි ඊට වැඩිය දෙයක් මනුෂ්‍යයා දකින්නවාද? මේ භෞතිකව දෙවියන් වහන්සේව නොදන්න, දෙවියන් වහන්සේගෙන් නොදන්න, දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති ඒ හැම කෙනෙක්ම කල්පනා කරනවා ඇති අයියෝ මේ අපිට මොකද්ද වෙන්නේ? ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව මොකක්ද? ඔවුන්ගේ ඉරණම මොකද්ද තීරණය වෙන්න යන්නේ? ඒ නිසා මිනිස් බය කියන එක තියෙන ඒක වරදක් නෙමෙයි. ඒක බයක් ඇති වෙලා තියෙනවා. අපිට අනාගතේ මොකද්ද වෙන්න යන්නේ කියලා. මේ සියල්ල කඩා වැටලා ඉවරයි. ලෝකේ කඩා වැටලා ඉවරයි. ධනවත් රටවල් ඒවා ටිකක් ශක්තිමත් නිසා දැන් පොඩ්ඩක් එස වෙලා ඉන්න පුළුවන් ඔරොත්තු දෙන තත්වයක ඉන්නවා. නමුත් අපේ වගේ රටක එහෙම ඔරොත්තු දෙන්න තරම් මාස ගණන් අවුරුදු ගණන් වාගෙන ඉන්න තරම් ශක්තියක් නැහැ. මොකද දැනටම ආර්ථික ඔක්කොම කඩාගෙන වැටලා ඉවරයි. භෞතික මනසකින් භෞතික ඇහැකින් දකින මනුෂයාට බිය එන එක සාධාරණ දෙයක්. ඒ බිය කොච්චරද කියලා කිව්වොත් ඔවුන්ට ඊට පස්සේ එතනින් එහා ඉතුරු වෙන්න දෙයක් නැහැ. හරියට නිකන් අර යුද සේනාව වට කරගෙන ඉන්නවා වගේ ආයේ මුකුත් නැහැ. මේ දෙන්නෙක් විතරයි ඉන්නේ. කෑලි කළා දාලා විනාශ කළා දාන තත්ත්වයක සෙනගක් හිටියා එතනදී. ඉතින් මේක තමයි සේවකයා දැක්ක දේ. ඒ නිසා සේවකයා දැක්කේ නිතරම භෞතික ඇහැකින්. පියවිය හැකියි. Tamanට පේන දේ Tamanගේ පේන සීමාව විතරයි දකින්න පටන් ගත්තේ ප්‍රේමාන්තිනේ. මේක තමයි අපිටත් තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි දකින්නේ පේන සීමාවේ විතරයි. හරියට අපි මූදක් ගාවට ගියාම අපිට පේනවා කෙලවරක්. ඒකට කියනවා අපි සිතිජය කියලා. එතනින් එහාට අපිට පේන්නේ නැහැ. ඇස්වල මායිම එච්චරයි. නේද? මේ පියවිය ඇහි මායිම එච්චරයි. නමුත් ආත්මික ඇහැට එතනින් එහාට ගියා වූ මහා විශාල ගැඹුරු සත්‍යතාවයන් එළිදරව් කරනවා ආත්මික ඇහැට. ඉතින් ආත්මික ඇහැ කාගෙන් එන දෙයක්? ආත්මික ඇස විවර වෙන්නේ දෙවියන් වහන්සේගෙන් එන දෙයක්. දෙවියන් වහන්සේ තමයි මිනිස්යාගේ ඇස් පහදන්න පටන් අරන් තියෙන්නේ. අපිට පේනවා මේ වෙලාවේදී සේවකයාගේ දැක්මත් එලීෂාගේ දැක්මත් හරිම වෙනස්. එලීෂා දකිනවා මේ භෞතික සේනාවට වැඩිය ආත්මික කණ්ඩායමක් ඔවුන් එක්ක සිටිනවා දැක්කා. කවුද මේ? දෙවියන් වහන්සේගේ දූත කණ්ඩායම ඔවුන් එක්ක ඉන්නවා දකින්න. ප්‍රේමන්තිනේ ඔබ දන්නවද ගැඹුරු රහසක්? සමහරවිට මේවා අපි කතා කරනකොට සාමාන්‍ය මිනිස්සුන්ට මේවා hina යන්න පුළුවන්. මේ මොන මෝඩකමක්ද මේ? මිනිස්සු මේ නිකන් සංකල්පයක් විතරයි මේම අල්ලගෙන ඉන්නවා කියන අපිට හිතා ගන්න පුළුවන් දේවල් මේක නිකන් බොළඳ කතාවක් මේමයි කියන එක කියන්න පුළුවන්. ඔව් භෞතික ඇහැට එහෙම කියන්න පුළුවන්. භෞතික මනසෙන් හිතන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. නමුත් මේකේ අත්දකපු කෙනා මේක දෙවියන් වහන්සේව
රස විඳ කෙනා, දෙවියන් වහන්සේත් එක්ක ළඟින් හිටපු කෙනා, දෙවියන් වහන්සේක ඇසුරු කරපු කෙනා තමයි දන්නේ ආත්මික රසය මොකක්ද කියන එක. ඒ නිසා එලීෂාගේ තියෙන විශේෂ දේ තමයි එලීෂා දැක්කේ භෞතික දෙයට වැඩිය ආත්මික දෙයක්. ඔව් එලීෂා තනි වෙලා නැහැ. සේවකයා දැක්කේ තනි වෙලා කියලා. එලීෂා කියනවා නෑ අපි තනි වෙලා නෑ කියලා. එලීෂා කියනවා නෑ මේ සේනාවට වැඩිය අපිත් එක්ක සේනාවක් ඉන්නවා. හැබැයි ඒක දකින්න බැරි තරම් මේ සේවකයාගේ එලීෂාගේ ගෝලයාගේ ඇස් අන්ධ වෙලා තිබ්බා. ඒක තමයි තිබ්බ ප්‍රශ්නේ. සේනාවක් ඉන්නවා හැබැයි අපිට පේන්නේ නෑ. අපේ ඇස් විවරුනොත් තමයි අපිට ආත්මික කණ්ඩායම පේන්න පටන් ගන්න. ප්‍රේමන්තේනි අපේ ජීවිතේට වැදගත් දෙයක් තියෙනවා. අපි නොදකින දේ තුල අපි දන්නේ නැහැ. හැබැයි අපිට නොදන්නා කමින් අපිට ඉන්න විශාල සේනාව. බයිබලයේ කියනවා දේව දූතයන් අපේ ගැලවීම උදෙසා ඔවුන් අපත් එක්ක ඉන්නවා කියලා. දේව දූතයෝ පිරිසක් අපිව වට කරගෙන ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ අපිට එවලා තියෙනවා බොඩිගාර්ඩ්ලා. දෙවියන් වහන්සේ එවලා තියෙනවා දේව දූත කණ්ඩායමක්. ඔබ මා සමග ඉන්න. එනිසා අපි හුදකලා වෙලා තනි වෙලා අයියෝ අපි මරණ මංචකේ නෙමෙයි අපි ඉන්නේ. අපි විනාශ කරයි කියන බයෙන් නෙමෙයි අපි ඉන්න අවශ්‍ය වෙන්නේ. එනිසා අපි දකින්න අවශ්‍යයි මීට වඩා භෞතික ඇහැට වඩා එහා දෙයක් දෙවියන් වහන්සේ තුල තියෙනවා කියලා. අද අවාසනාවකට වගේ දෙවියන් වහන්සේ තුල ඉන්න අය පවා මේ මර බයෙන් ඉන්නවා. මොකද හේතුව ඕම් හිතනවා අපි තනි වෙලා ඉන්නේ අපිට කවුරුත් නැහැ අපිට හවුහරණක් නැහැ. ඒ නිසා දැන් අපි විනාශ වෙයි. මෙහෙමයි කියලා ගොඩාක් දෙනෙක් මේ වගේ මර ලතෝනි දෙන යුගයක අපි ඉන්න පටන් ගන්න තියෙනවා. සමහරවිට අපි නමට විතරයි ක්‍රිස්තියානි. ඔව් නමට ක්‍රිස්තියානි අයට මේවා පේන්නේ නැහැ. මේ එලීෂාගේ ගෝලයාගෙන් හොඳට ගන්න පුළුවන් අපිට ගොඩාක් දේවල්. එලීෂාත් එක්ක කොච්චර ළඟින් හිටපු මිනිසයාත් ආත්මික දේ තේරෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. මේක තව ටිකක් අපි දකින්නට අපිට තියෙන ලස්සන සිද්ධියක්. අපි ඒකත් අපි කියවලා බලමු. මතෙව් සුභාරංචියට ගියාම මතෙව් 16 15 17 පදෙත් 22 23 පදෙත් මම ඔබත් එක්ක කියවනවා. මතෙව් 16 15 16. නමුත් නුඹලා මා කවුරුද කියා කියනවාද? ඔවුන්ගෙන් ඇසූසේක. සීමෝන් පේත්‍රුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් බාර් යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එලිදරව් නොකලේය. right? අපි මේ 15 16 17 බලමු. එක වෙලාවකදී යේසුස් වහන්සේ අහනවා මේ ගෝලයන්ගෙන් මේ උන්වහන්සේගේ සේවා කාලේ ගියාට පස්සේ පුංචි පිළිසඳරක ඉන්න වෙලාවේදී යේසුස් වහන්සේ අහනවා මේ සෙනග දැන් මොනවද මං ගැන කියන්නේ? මේ සෙනග මොනවද මට කියන්න. ඉතින් සමහරු කියනවා ඔබ අනාගත වක්තෘ කෙනෙක් මේම විවිධ දේවල් කියන ඔබ ගුරුවරයෙක් ඔබ මේ කලින් යෝහන් බෞතිස්ත කියලා කියනවා යෙරමියා අනාගත වක්තෘවරයා කියලා කියනවා ගොඩාක් දෙනෙක් කියන්න පටන් ගන්නවා ඔබතුමා ගැන මෙන්න මේම තමයි රටේ මිනිස්සු මේ අමතන්නේ කියලා. යේසුස් වහන්සේ හරවලා අහනවා ගෝලයන්ගෙන් ඔබ මොනවද මං ගැන කියන්නේ? අන්න ඒ වෙලාවේදී පේත්‍රුස් කියනවා ඔබ ටග්ගාලා මෙයා කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවේ. පේත්‍රුස් ශනිකව කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ. ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා එකපාරම කියනවා. යේසුස් වහන්සේ කියනවා පේත්‍රුස් නුඹට මේක නුඹේ මාංශයෙන් නුඹගේ භෞතික දේෙන් භෞතික මනසෙන් භෞතික මේ රුධිරයෙන් නෙවෙයි මේක එලිදරව් කරේ. මේක එලිදරව් කරේ ඉහළ පියාණන් වහන්සේ තමයි මේක ඔබට එලිදරව් කරේ කියලා. හරිද? වැදගත් දේ. ප්‍රේමවන්තයනි අපි භෞතිකව අපි හිතන දේ භෞතිකවම තමයි තියෙන්නේ. ඒ නිසා මේ පොළවේ මිනිස්යන් කල්පනා කරන්න පුළුවන් භෞතික දේ. භෞතිකත්වයේ තුල තමයි සමහරලාට තමන්ගේ බුද්ධියෙන් තමයි කල්පනා කරන්නේ. ඒ නිසා අපිට පේනවා යේසුස් වහන්සේ ගැන ගොඩාක් දෙනෙක් කියනවා උන්වහන්සේ මේ ආගම් නායකයෙක්, උන්වහන්සේ මේ ඉතිහාසයේ ක්‍රියා කරපු එක පුද්ගලයෙක් විතරයි, අහිංසකව ඇවිල්ලා අහිංසක මැරිලා ගිය පුද්ගලයෙක් විතරයි නේද? උන්වහන්සේ ශාස්ත්‍රවරයෙක් එහෙම තමයි ගොඩාක් දෙනෙක් අමතන්නේ. හරිද? ඒක තමයි භෞතික ඇහැට පේන දේ. ඉතින් එහා ගැඹුරු දෙයක් යේසුස් වහන්සේගේ පණිවිඩය තුල තියෙනවා ප්‍රේමවන්තයනි. මොකද්ද? මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම උදෙසා ආවා වූ ආලේපලත්තනන් වහන්සේ. ඒක පිළිගන්න මිනිස්සු සූදානම් නැහැ. මොකද හේතුව මිනිස්සු භෞතික දේ පමණයි බලන්නේ. ආගම පමණයි. දැන් අද බලන්න ගොඩ දෙනෙක් දේවස්ථාන වලට යනවා, පල්ලි වලට යනවා.
නම නම් තියෙනවා. ක්‍රිස්තියානි නමක් තියෙන්නේ. හැබැයි ඒගොල්ලන් අර පල්ලියට ගියාට පස්සේ ආශිර්වාද ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. පල්ලියට යන එක නෙමෙයි ආශිර්වාද ලැබෙන්නේ. දෙවියන් වහන්සේ වෙතට යන එකයි. දේව සෙනඟ එක්සත් කරන්න මේ පොළවේ යම් ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ල නෙමෙයි ආශිර්වාද වෙන්නේ. දෙවියන් වහන්සේ තුළ සහභාගීත්වයටයි ආශිර්වාදයේ තියෙන ප්‍රේමාන්තය. එනිසා එක වැදගත් දෙයක් අද මිනිසයන් පටලව ගන්න තියෙන සමහර භෞතික දේ මැත්තේ ස්ථාන මත විශ්වාසය තබලා ගොඩ දෙනෙක් ගිහිල්ලා වැඳ නමස්කාර කරන්න උත්සාහ කරනවා. නමුත් යේසුස් වහන්සේ ඉන්නේ භෞතික ගොඩ නැගිල්ලක නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ උන්වහන්සේව පිළිගන්න තැන, විශ්වාස කරන තැන. උන්වහන්සේ ඉන්නේ හදවතේ. උන්වහන්සේ ඉන්නේ එතනයි. එනිසා ඒක නිසා බයිබලයේ කියනවා නුඹගේ ශරීරය උන්වහන්සේ වැඩ සිටින ජීවමාන මාලිගාව බව මතක් කරන්න එපා කියලා. එනිසා අපිට පේනවා මේ භෞතික ලෝකේ ගොඩාක් මිනිසයන් භෞතික විදිහට තමයි හිතන්න පටන් ගන්නේ. ඒ දෙවියන් වහන්සේ කවුද කියලා අනාවරණය කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි සැබවින්ම අපිට එළිදරව් කරන්නේ. පාපය කියන්නේ මොකක්ද? විනිශ්චය කියන්නේ මොකක්ද? ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? මේ ආත්මික කාරණාවන් එළිදරව් කරන්නේ ස්වර්ගීක කාරණාව දෙවියන් වහන්සේගේ කාරණාවන් එළිදරව් කරන්නේ නැහැ. මාංශය භෞතික මනසට ඒක හිතා ගන්න බෑ. භෞතික මනසෙන් සීමා සහිතයි. ඒ සීමාවක් ඇතුව ඒ පරාසය තුල තමයි අපිට හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු ගොඩ දෙනෙක් බුද්ධිමත් මිනිස්සු හිතන්නේ ඒ සීමාව පරතරය තුල පමණයි. ඒක වරදක් නෙවෙයි. ඒක තමන්ගේ බුද්ධි ප්‍රමාණය. ඒ බුද්ධියෙන් එහා ගිය ආයුධයක් ගැන තමයි අද මම මේ කතා කරන්නේ. අපේ ඇසට අපේ පියවි ඇහැට නොපෙනෙන අපේ භෞතික ශරීරයට භෞතික මනසට නොපෙනෙන දෙයක් තමයි මෙතන මේ සිද්ධිදාමේ තියෙන්නේ. දැන් එකපාරම පේතෘස් කියනවා නෑ ඔබ ක්‍රිස්තුස් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන පුත්‍රයා කියලා කියන්න පටන් ගන්නවා. යේසුස් වහන්සේ කියනවා මාංශය රුධිරය නෙමෙයි ඔබට එළිදරව් කරේ. මේක පියාණන් වහන්සේ ඔබට එළිදරව් කරේ. මං ඇයි එහෙම කියන්නේ? යේසුස් වහන්සේ මේක ලස්සනට කියලා ටික වෙලාවක් ගියාට පස්සේ ලස්සන දෙයක් බවට පත් වෙනවා. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ 22 23 පදවල ලස්සන දෙයක් කියනවා. එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා මම 21 ඉඳලා කියන්නම්. එවක් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්නටත් මරණු ලබන්නටත් තුන්වෙනිදා නැගතුම් ලබන්නටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්නට පටන් ගත්තසේක. එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්න පටන්ගෙන ස්වාමිනී ඒ ඔබ කෙරෙන් දුරු වේවා. ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේය කීවේ. නමුත් උන්වහන්සේ හැරි පේතෘස් කතා කොට සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක් ය. මක්නසාද නුඹ මිනිස්යන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක. දැන් ඔන්න බලන්න මේ භෞතික දේ ආත්මික දේ අතර ගැටෙන තැන්. දැන් යේසුස් වහන්සේ කියනවා මම ලියන්නන්ගෙන්ද නේද වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ අතටද මේ හැම කෙනෙක් අතටම අවු වෙලා වද විඳින්න යනවා. වද විඳලා මැරෙන්න යනවා. මැරිලා තුන්වෙනිදා මලුන්ගෙන් උත්ථාන වෙන්න යනවා කියලා උන්වහන්සේ කියනවා. දැන් මේක තමයි යේසුස් වහන්සේ ආපු කාරණාව. මේක භෞතික මනසට භෞතික ඈට පේන්නේ නැහැ. මේක ආත්මික කාරණා. මිනිස්සුන්ගේ ජීවිතේ මම ඇතුළ අභ්‍යන්තරේ ඉන්න මනුෂ්‍යව ගලව ගන්න. පාපෙන් ශාපෙන් ගලව ගන්නට තමයි යේසුස් වහන්සේ ආව බව. ගැලවුම්කාරයෙක් හැටියට ආව බව භෞතික දෙයට තේරෙන්නේ නැහැ ප්‍රේමාන්තේනි. එනිසා තමයි මනුෂ්‍යයන් භෞතික දේන් සීමා සහිත නිසා ඒ සීමාව ඉඳලා තමයි ගොඩක් දේවල් කතා කරන්නේ. හැබැයි යේසුස් වහන්සේ මෙතන කියනවා භෞතික දෙයට එහා ගියා වූ දෙයක්. ලියන්නන්ගෙන්ද පූජකයන්ගෙන්ද මේ හැම දෙයක් කෙනෙක්ම ඇවිල්ලා දැන් මම වද විඳලා මැරෙන්න යනවා කුරුසේ. කුරුසේ මැරෙන්න යනවා. හැබැයි මම නතර වෙන්නේ නැහැ. මලුන්ගෙන් තුන්වෙනිදා මලුන්ගෙන් උත්ථාන වෙනවා. ආමෙන් හලෙලූයා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඒ වගේම සිද්ධ වුණා. තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිට්ටා. ඒ නිසා උන්වහන්සේගේ සෝන හිස් උන්වහන්සේගේ කැට කෑල්ලක්වත් නැහැ. උන්වහන්සේ ජීවමානව ඉන්නවා. අද මේ කතා කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේ. මැරිච්ච කෙනෙක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ජීවමාන නිසා තමයි අපිට කතා කරන්න ශක්තිය බලය දීලා තියෙන ප්‍රේමාන්තය. ඒ නිසා යේසුස් වහන්සේ මැරුණා මලවුන්ගෙන් උත්ථාන වුණා. දැන් වැදගත් දේ දැන් මේක තමයි ආත්මික කාරණාව.
භෞතික කාරණාව පේතෘස් කියනවා නෑ එහෙම වෙන්න බෑ. ඔබ වහන්සේ ඔය අවකපගෙන වචන කියන්න එපා. ඔබ මැරෙන්නේ නැහැ. ඔබ දේව පුත්‍රයා මැරෙන්නේ නැහැ කීයටවත්. ඔබට එහෙම වද විඳින්න විදියක් නැහැ. ඔබ දේව පුත්‍රයා. මොකද පළවෙනියට ප්‍රකාශ කරපු දේ පේතෘස් නෙවෙයි එලිදරව් කරේ. පේතෘස්ගේ මාංශයෙන් නෙවෙයි කතා කරේ. ඒක දෙවියන් වහන්සේගේ අනාවරණයක් පේතෘස්ට දුන්නේ. හැබැයි දැන් මෙතන කතා කරන්නේ පේතෘස් මේ යේසුස් වහන්සේ අර ටික කියනකොට පේතෘස් කියනවා නෑ ඔබට එහෙම වෙන්න බෑ කියලා. අන්න ඒ වෙලාවේදී පේතෘස්ට යේසුස් වහන්සේ කියනවා මොකද්ද? සාතන් මාක් වෙලා ඵලයක්. ඔබ මට බාධාවක්. නේද? ඔබ මිනිස්සු දෙවියන් මිනිස්සුන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා ඔබ හිතට ගන්නෙ නෑ. දැන් පේනවා නේද? මනුෂ්‍ය කාරණාවයි දෙවියන් වහන්සේගේ කාරණාවයි දෙකක්. දැන් මේක කොහොමද අපි තේරුම් ගන්න? ඒක තමයි මේ පැටලිල්ල අපි ලියා ගන්න ඕනි ප්‍රේමවන්තයන්. මේක අනාවරණයක්. දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරන දෙයක්. ඒක මාංශයට තේරෙන්නේ නැහැ, බුද්ධියට තේරෙන්නේ නැහැ. මේකෙන් අපිට කියනවා ගොඩාක් දේවල්. අපි දෙවියන් වහන්සේගේ ඉදිරියේ උන්වහන්සේගේ හඬට කීකරු වුණොත්, උන්වහන්සේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙනවා දේව අනාවරණය එන්න නම් දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්න බව විශ්වාස කළා උන්වහන්සේට අපේ ජීවිතේ බාර දෙන්න. ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්න පුළුවන් විදිහට මේ පොළවේ සියලු වැඩ සිද්ධ කළා ඉවරයි. දැන් පේතෘස්ට මේක පිළිගන්න බැරි වුණානේ. පේතෘස් කියනවා නෑ කිසිසේත් එහෙම වෙන්න විදියක් නෑ. ඔබව මැරෙන්න බෑ, ඔබට ගුටි ගන්න බෑ, ඔබට ගහන්නේ නෑ, කවුරුත් පහර ගහන්න බෑ. එහෙම වෙන්න විදියක් නෑ. දැන් යේසුස් වහන්සේ ආවෙම ඒ කාරණාවට. පේතෘස් කියන්නේ එකක්, යේසුස් වහන්සේ කියන්නේ තව එකක්. දැන් ආත්මික දේ ලෞකික දේ අතර පොරබදන අවස්ථාවක් අපිට පේන්න තියෙනවා ප්‍රේමවන්තයනි. දැන් අර එලීෂාගේ සිද්ධිය වගේ තමයි නේ. එලීෂා කියන එක කාරණාවක්, ගෝලයා කියන එක කාරණාවක්. ආත්මික දේ භෞතික දේට තේරෙන්නේ නැහැ. භෞතික දේ ආත්මික දේට තේරෙන්නේ නැහැ. මේ දෙක අතර ලොකු ගැටීමක් තියෙනවා ප්‍රේමවන්තයනි. තද මම අද ඔබට කතා කරන්න යන්නේ අපේ පියවි ඇහැට නොපෙනෙන දේ ආත්මික ඇසට පෙනෙන දේ. පියවි ඇහැට භෞතික දේට නොපෙනෙන දේ පියවි ආත්මික ඇහැට අපිට පේන්න යන ගොඩාක් දේවල්. ඒක තමයි අද මගේ මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඒ ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මෙතන කියනවා නුඹ මනුෂ්‍යයාගේ කාරණා මිසක් දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැත. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි මනුෂ්‍ය කාරණා භෞතික කාරණා පමණයි හොයා ඉන්නේ. මනුෂ්‍ය කාරණා භෞතික කාරණා අපේ අනාගතේ සරු කරගන්නේ කොහොමද? අපි අනාගතේ ජීවත් වෙන්නේ කොහොමද? අපි කොයි වගේ වෙයිද? අපි කොතනටද යන්න ඕනේ කියලා අපි භෞතික දේවල් ගැන අපි හිතමින් ඉන්නවා. යේසුස් වහන්සේ නැවත එන්න යනවා. උන්වහන්සේ දැන් මේ සිද්ධිය වෙලා ඉවරයි. උන්වහන්සේ ආවා නේද? උන්වහන්සේ දුක් සහිතව කුරුසේ මැරුණා. මලවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ ස්වර්ගයට ගියා. නැවතත් උන්වහන්සේ එන බවට අපිට කියලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා දැන් මේ යේසුස් වහන්සේ එන යුගයේ ඒ නිසා අපිට පේනවා යේසුස් වහන්සේ කිව්ව හැම කාරණාවක් දැන් සිද්ධ වෙමින් යනවා. පොළොව කම්පා, වසංගත, සාගත මේ හැම දෙයක්ම මේ කාලෙදී ඇති වෙමින් යනවා. ඒ නිසා බයිබලයේ හැම දෙයක්ම බයිබලයේ එළිදරව් කරලා තියෙන අනාගතේ මොනවද වෙන්න යන්නේ කියන දේවල්. ඒ නිසා අපි භෞතිකව තමයි මේව පවා හිතන්නේ. භෞතිකව තමයි අපි හිතන්නේ. භෞතිකව අපි ගණනය කරන්න පුළුවන්. භූමිකම්පාවක් ආවොත් රික්ටර් මාපක අංගයේ අපිට ගණනය කරන්න පුළුවන්. එච්චරයි අපිට කරන්න පුළුවන්. ඒකේ සාධනීය කරුණු අපිට හොයාගන්න පුළුවන්. එච්චරයි අපිට සමාහලට කරන්න පුළුවන්. ඒක තමයි භෞතික දේ. ඒත් මේවා මේ සියල්ල වෙන්න ඕන දේවල්, මේ පොළවේ විය යුතු දේවල් බයිබලයේ එළිදරව් කරලා ඉවරයි. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි අපිට ආත්මික කාරණාව දැනගන්න අවශ්‍ය නම් දේව වචනේ අපි කියවන්න අවශ්‍යයි. දේව වචනේ කියවනකොට අපිට තේරෙනවා ගොඩාක් දේවල්. හැබැයි අපි භෞතික ඇහෙන් කියවනවා නම් අපි භෞතික දේවල් වලින් හිතනවා නම් ගොඩාක් මේ ගැන වාද කරන්න පුළුවන් ප්‍රේමවන්තයනි. ඒ වාදවලට මේවා සාධාරණීය කරන්න බෑ. වාදවලට මේවා අහුවෙන්නේ නැහැ. වාදවලට නෙවෙයි අහුවෙන්නේ අපේ අභ්‍යන්තරයටයි. දැන් පේතෘස් තමයි යේසුස් වහන්සේත් එක්ක ළඟ හිටපු ගෝලයා. ඒත් යේසුස් වහන්සේ පෙන්නනවා උඹ මනුෂ්‍ය කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා හොයන්නේ. අද ගොඩාක් මනුෂ්‍යයන්ට වැරදිච්ච තැන තමයි මේ දෙවිය සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ ලෝකයේ මැවුම් කාර්යය කියලා පිළිගන්න කැමති නෑ අද ගොඩ දෙනෙක්. ග්‍රහ වස්තු ගැන ගොඩාක් විශ්වාසය තියෙනවා. හැබැයි ග්‍රහ වස්තු ඇතුුනේ මැව්වේ කොහොමද කියලා ඒ වගේ දේ ගැන ඒවා මූලාරම්භය අපි කතා කරන්නේ නෑ ගොඩක් විට. අපි දන්නේ නෑ ඒවා ගැන හිතන්න අවශ්‍යකුත් නෑ. නමුත් බයිබලයේ කියනවා අපි මැවිල්ලට වඳිමින් ඉන්නවා කියලා. ඒ නිසා මැවුම් කාර්යව අපි හොයන්නේ නැතුව මැවිල්ලට වැඳමින් ඉන්න. ඔබ දන්නවද මේ මැවිල්ල පවා ගැලවීම බලාපොරොත්තුෙන් කෙඳිරි ගන්න බව දේවචනේ කියනවා.
එනිසා ගැලවීම අවශ්‍ය බව මනුෂ්‍යයාට පෙන්වනවා ප්‍රේමාතේ. එනිසා මනුෂ්‍යයා හිතන්නේ මොනවත් භෞතික දේවල් ගැන නේද? කාලා බීලා ඔහෙ මැරිලා යන් කියලා අපි කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා ප්‍රේමාතේ. ඒ මනුෂ්‍යයාගේ අවසාන හුස්ම හෙල්ලකොට තමයි ඒ මනුෂ්‍යයා කොතනටද යන්නේ කියන ගැන තීරණය වෙන්නට යන. ඒ නිසා අපිට පේනවා මේ පොළවේ ගොඩාක් දේවල් භෞතික වශයෙන් වැහිලා තියෙන වෙලාවේදී අද කිතුණු සභාව පවා හොර රහසේ සාතන් සූක්ෂම ලෙස ආක්‍රමණය කළා තියෙනවා. භෞතික ඇස් වලින් වහලා තියෙනවා. ආත්මික ඇස් වලට එලිදරව් වෙන්න බැහැ. සමහරලාට උනන්දුවෙන් උද්‍යෝගෙම নমස්කාර කරපු ප්‍රශංසා කරපු කණ්ඩායමක් අද ඇරමැරිලා වැටිලා තියෙනවා. බලවත් දේවදාසයන් ඉහළට ගිය දේවදාසයන් ඇදගෙන වැටලා තියෙනවා. මොකද හේතුව නොදැනුවත්ම සූක්ෂමව අපේ ආත්මික ඇස් වහලා භෞතික ඇස් ලොකු කරලා තියෙනවා. ඒ නිසා අපි භෞතිකත්වය ගැන හිතලා අපේ ආත්මය අපි අඩු කරගෙන තියෙනවා ප්‍රේමාන්තනේ. දෙවියන් වහන්සේ අපිව පරාසයකට ගෙනියන්න ගිහිල්ලා ගෙනියලා තියෙනවා. හැබැයි අපි අඩු කරලා තියෙනවා භෞතික දේවල් දැක්කම. හරියට අර ගෝලියෝ කුණාටුවක් එනකොට ඒ කුණාටුවට බය කෑ ගහනකොට යේසුස් වහන්සේ කුණාටුවට තරවටු කළා. මෝදරත් තරවටු කරාට පස්සේ ඒවා නිශ්චලවල ගියා. ගෝලියෝ දැක්කේ මරණ බය. යේසුස් වහන්සේ දැක්කේ උන්වහන්සේගේ දේවත්වය. උන්වහන්සේගේ දේවත්වයේ කන්න කොටගෙන උන්වහන්සේ මිනිසෙක් හැටියට මේ පොළවෙන්න කොටත් උන්වහන්සේගේ දේවත්වයේ ක්‍රියා කරපු තැනක් බවට පත් වුණා. ඉතින් ගෝලයන්ට ඕන තරම් අවස්ථා දුන්නා මේ දෙවියන් වහන්සේ බව දැනගන්න අඳුනගන්න. ඒ ගෝලයන්ගේ තිබ්බේ මද විශ්වාසයක් පමණයි ඒ කාලේ වෙනකොට. අපිට පේනවා ඒ නිසා ප්‍රේමාන්තේනි අපි මනුෂ්‍ය කාරණා ගොඩාක් අපි හොයමින් ගත වෙනවා මේ පොළවේ. මනුෂ්‍ය කාරණා හොයන හැම කෙනෙක්ම බීතයක්. ඔවුන්ට අනාගතය ගැන බයක්. අපේ දරුවන්ට මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ? අපි හොයාගන්නේ මොනවද? අපි හොයාගත්ත දේවල් වලට මොකද වෙන්නේ? අපි අනාගතේ කොයි වගේද ඉන්නේ යන්නේ? අපේ සීන ඔක්කොම කඩන් වැටෙන්නට යනවා. ඔව් ප්‍රේමාන්තනේ මේ පොළව නෙමෙයි අපේ උරුමය. දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි අපේ උරුමය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැම මිනිසෙක්ම ගැලවෙන එක දෙවියන් වහන්සේගේ අභිප්‍රායයි. කිසි කෙනෙක් විනාශ නොවි සදාකාල ජීවනයට ගෙනියන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. මරුනේ උන්වහන්සේගේ පාපේ නිසා නෙවෙයි. මනුෂ්‍ය සංහතියගේ පාපේ නිසා. උන්වහන්සේ දරාගත් අපේ අපරාධ, අපේ ශාප, අපේ පාප, අවසාන සතුරා වෙන මරණය පවා මරලා දාලා උන්වහන්සේ මලෝකයෙන් උත්ථාන වුණා. මේවා තමයි මේ දෙවියන් වහන්සේගේ කාරණා. ඒ නිසා මනුෂ්‍ය කාරණා එහෙම වෙන්න කොහොමද? එහෙම උත්ථාන වෙයිද? ඕවා තමයි තරක තමයි මනුෂ්‍ය කාරණා බවට පත් වෙලා තියෙන්නේ නේද? අද දේවස්ථානවල තරක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මගේ ප්‍රේමවන්තේනි අපිට තර්ක කළා දෙවියන් වහන්සේ හොයාගන්න බෑ. මොකද ඒවා භෞතික දේවල් විතරයි. ඒවා මිනිස්සෙගේ මතභේද, මත අදහස් මත තමයි ඒවා රැඳිලා තියෙන්නේ. ඒ නිසා මේ මත දරන මිනිසයාටවත් මිනිස්සෙක්ව ගලව ගන්න බෑ ප්‍රේමවන්තේ. ඒ නිසා මනුෂ්‍ය කාරණා ස්මතු වෙලා තියෙන යුගයක අපි ඉන්නවා ආත්මික කාරණා වැහිලා ගිහිල්ලා. මේ එලිෂාගේ ගෝලයා වගේ. එලිෂාත් එක්ක ළඟම ඉන්න මිනිසයා කොච්චර දේවල් දකින්න ඕනේද දෙවියන් වහන්සේ ගැන. නමුත් දැක්කේ මනුෂ්‍ය කාරණා විතරයි. නේද? පොළවේ කාරණා විතරයි. ඒ දෙවියන් වහන්සේ ගෙදාසයා ඇස් යාඥා කරාට පස්සේ ඔහුගේ ඇස් දෙක ඇරෙන්න පටන් ගත්තා. ඇස් දෙක ඇරුණාට පස්සේ තමයි දැක්කේ අර හිටපු යුද සේනාවට විශාල සෙනගක්, දේව දූත සෙනගක් අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙන්න පටන් ගත්තේ එලිෂා යාඥා කරාට පස්සේ. අද බොහෝ මිනිස්සු අන්ධ වෙලා ඉන්නවා. බොහෝ මිනිස්සු අන්ධ භාවයෙන් පෙළෙලා ඉන්නවා. විශේෂයෙන් ක්‍රිස්තියානි අඳුරේ ඉන්නවා. ක්‍රිස්තියානි මිත්‍යා මතවල ඉන්නවා සමහරලාට. හරි විශ්වාසෙ නෙමෙයි. ඒවට මිත්‍යා මත ගොඩක් ඇතුල් කරලා තියෙනවා. හරි විශ්වාසයේ ඈත් කරලා දාලා තියෙනවා. භෞතික දේවල් ඇතුල් කරලා තියෙනවා ගොඩාක් දේවල්. මිනිසුන්ට ද්‍රව්‍යමය දෙයක් නැත්නම් හරි අමාරුයි මේවා කරන්න. ඒ නිසා තමයි අපි අපේ ඍජු යාඥාවක් තියෙන. අපිට ඉටිපන්දන් හඳුන්කුරු අවශ්‍ය නැහැ. අපිට පොල් තෙල් මල් වැට් අවශ්‍ය නැහැ අපිට. අපිට කෙලින් ඩිරෙක්ට් දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේ ගනුදෙනු කරන්නේ අපිත් එක්ක ප්‍රේමාන්තේ. අද ගොඩාක් මිනිස්සු බයිබලයේ අපිට පෙන්නනවා ඉතිහාසයේ ඉඳලා අපිට පෙන්නනවා ගොඩාක් මිනිස්සු සත්‍යතාවයෙන් බැහැර වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. ලස්සන දෙවෙනි තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 7 කියනවා මෙන්න මේම දෙයක්. 2 තිමෝති 3:7 මෙන්න මේම කියනවා. නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලක සත්‍ය දැන ගැනීමට පැමිණෙන්නට බැරි වූ මෝඩ ස්ත්‍රීන් වහල් කර ගන්නා වූ අය වෙති. කවදාවත් නිතරම ඉගෙන ගන්නවා. හැබැයි සත්‍යතාවය තේරුම් ගන්නේ නැහැ. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන්.
බයිබලයේ උනත් ඉගෙන ගන්න පුළුවන්. ඕනම කෙනෙක් දෙවියන් වහන්සේ ගැන නොදන්න කෙනෙකුට පවා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සත්‍යතාවයේ තේරුම් ගන්න බෑ. නේද? අද ගොඩක් ඉන්නවා නේද? හැම දැන් මේ YouTube channel වල ඇති ඕන තරම් දේශනා බලවත් දේශනා ඇති ඉගෙනීම් ඇති ගොඩක්. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා කොච්චර ඇව්වත් ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්න. හැබැයි සත්‍යතාවයට එන්නේ නැහැ. මේක හරි වැදගත් දෙයක්. ඉගෙන ගත්තට වැඩක් නැහැ සත්‍යතාවය අපි අල්ලගත්තේ නැත්තම්. සත්‍යතාවය අල්ලගත්තේ නැත්තම් අපි මුලාවේ යනවා. සත්‍යතාවය අපි අල්ලගත්තේ නැත්තම් අපි අතරමං වෙනවා. සත්‍යතාවය අපි අල්ලගත්තේ නැත්තම් ආත්මික ඇස් අන්ධ වෙනවා. ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඉගෙන ගන්න පුළුවන් ඕන දේවල්. ඒ සත්‍යතාවය මොකක්ද? ඒකේ යථාර්ථ ඒකේ සාරය මොකක්ද කියන එක. ඒකේ අරටුව මොකක්ද කියන එක අපි දැනගත්තේ නැත්තම් අපිට බෑ එතනින් එහාට ගමනක් යන්න. ඒ නිසා අපිට පේනවා සමහරුන්ගේ බයිබල් අතේ තියෙන හැම වැඩසටහනකටම යනවා හැම බයිබල් ස්ටඩි එකකටම යනවා. හැබැයි ඉගෙන ගන්නවා සත්‍යතාවයට එන්නේ. හැබැයි මේ මිනිස්සු බයිබලේ කියන එහෙම මිනිස්සු ඒ වගේ මෝඩ ස්ත්‍රීන් වහල් කරගන්න අය ඉන්නවා. ඒ වගේ මෝඩ ඒ සත්‍යතාවය දැනගත්තේ නැතුනම මුලා කරන ඕනම දෙයක් ඒගොල්ලන් පිළිගන්න කැමති. ඕනම දෙයක් ඒගොල්ලන් අල්ලගන්න කැමති. ඒ මූලික සත්‍යතාවයන් අතහැරලා යනවා ප්‍රේමවත්. ඒ නිසා බයිබලේ අනාවරණය කරනවා කොච්චර ඉගෙන ගත්තත් තරන්නේ සත්‍යතාවයේ තේරුම් ගත්තේ නැත්තම්. ඒ සත්‍යතාවය අපේ ජීවිතේට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට බයිබලෙත් පෙන්නනවා. ගොඩාක් ඉගෙන ගන්නවා අපි ඒත් අන්ධ වෙලා ඉන්නවා. අපි හොයන්නේ ඒත් මනුෂ්‍ය කාරණා විතරයි. ඉගෙන ගන්න. ඒත් මනුෂ්‍ය කාරණා විතරයි අපි හොයන්නේ. සත්‍යතාවයට නැඹුරු වෙන්න උත්සාහ කරන්නේ නැහැ ප්‍රේමවන්තයනි. ක්‍රිස්තුස් වහන්සේගේ කේන්ද්‍රස්ථාන ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක් අපි ගත කරන්න උත්සාහ කරන්නේ. අපි කොච්චර යාඥා කරත් අපි ආසයි පාටි වලට. අපි ආසයි විනෝදකාමී වෙන්න. එහෙම තමයි අද මේ ලෝකයේ තියෙන දේවල්. අපි යාඥා කළා තමයි විනෝදෙත් පටන් අරගෙන තියෙන්නේ. හරි ලස්සන දේවල් එනවා අද දැන් කිතුණු සභාවෙත් ගොඩක් පිටනේ. අපි යාඥා කළා ඒවට ආශිර්වාද අරගෙන නේද? දැන් ওই සමහර වෙඩින්ස් තියෙනවා. වෙඩින් එක බොහොම චාම්ම මුලදී ලෑස්ති කරනවා. හොඳ ලස්සනට දේව මෙහෙයත් යාඥා කරලා කරගන්නවා. හොඳ ආශිර්වාදලා දේව මෙහෙයක් බවට පත් කරනවා. අවසානයේදී දේවයන් වහන්සේගේ ආශිර්වාදය වෙඩින් එකට ගෙනල්ලා ඔක්කොම කරලා හවස් වෙනකොට බලන්න එපෑයි. තනිකර යකාටම බාර දෙනවා අන්තිමට. ආශිර්වාදයෙන් පටන් ගත්ත දේ අවසානයේදී ඉවර කරන්නේ සාපේකින්. බීලා නටලා විනෝද වෙලා අනවශ්‍ය දේවල් රණ්ඩු සරුවල් ඇති වෙලා ගොඩාක් දේවල් වෙලා විනාශ වෙලා යන ආශිර්වාදයෙන් පටන් ගත්ත දේ සාපේකින් ඉවර කරනවා. මෙන්න මේ අය තමයි කොච්චර ඉගෙන ගත්තත් සත්‍යතාවය පිළිගන්නේ නැති අය. ඒ සමහරු කියන්නේ මම බොන්නේ නැහැ. මේ පාටිකට ගියාම බොනවා. යාළුවෝ වද කරානේ බොනවා කියලා. ඉගෙන ගන්න. හෘද සාක්ෂියක් දන්න හොඳ නැහැ කියලා. ඒ සත්‍යතාවය නැති නිසා. ඒකේ ගැඹුර අල්ලගත්තේ නැති නිසා ඒකේ යථාර්ථය ඒකේ සාරය අල්ලගත්තේ නැති නිසා සම්පූර්ණම ඔහුගේ ජීවිතේ මුලාවකටපත් වෙලා යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේ අයත් එක්ක ක්‍රියා කරන්නේ කොහොමද? එහෙම දෙවියන් වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ ඇස් ඇරෙයිද? ඒ නිසා ප්‍රේමවන්තයනි වැදගත් දෙයක් මම අවසන් කරන්න යනවා මෙතනින් කියලා. මේ සිද්ධියේ මේ එලීෂාගේ සිද්ධියේ තියෙන වැදගත්ම සත්‍යතාවය තමයි දේව සම්බන්ධකම. එලීෂා මොන තරම් දෙවියන් වහන්සේත් එක්ක එයා දැක්ක එයාගේ ගුරුතුමා එයාගේ ගුරුවරයා එලීෂා කොයි වගේ සම්බන්ධකමක හිටියද දෙවියන් වහන්සේත් එක්ක. හරිද? ඒ පුදුම සම්බන්ධකම එලීෂා දැක්කා. එලීෂාට ලැබුණ ආభాෂය එකයි. එලීෂාත් ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම තිබ්බා. නිවැරදි සම්බන්ධකම ඇති කරගන්න අවශ්‍යයි. ඒ නිවැරදි සම්බන්ධකම ඇති කරගත්තම ආත්මික රහස් අපිට එළිදරව් වෙනවා. ගෝලයා නොදකපු එලීෂා පමණක් දැක්ක ආත්මික කාරණා ආත්මික විශාල සෙනගක් දෙවියන් වහන්සේගේ මිනිසයාව වට කරගෙන ඉන්න බව එලීෂා දැක්කා වගේ අපිට දකින්න පුළුවන් වේවි. දේව සම්බන්ධකම දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගන්න right relationship එක නිවැරදි සම්බන්ධකම හරි වැදගත් ප්‍රේමවන්තේ අපේ ජීවිතේට. මේ එලීෂාගේ සිද්ධියේ මම දැක්ක වැදගත්ම සත්‍යතාවය තමයි දේව සම්බන්ධකම. ඔබ දන්නවද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙච්ච ගම මනුෂ්‍යයත් එක්ක සමගි වෙනවා. මනුෂ්‍යයා මැවිල්ලත් එක්ක සමගි වෙනවා. මනුෂ්‍යයා දේව සම්බන්ධකමට ඇතුල් වෙච්ච ගම සමගිය ඇති වෙන්න පටන් ගන්නවා.
අපේ පවුල් කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා නම් දේවයන් වහන්සේගේ නිවැරදි සම්බන්ධකම එතකොට මේ ආත්මික රහසට ඇතුල් වෙනකොට ආත්මික ගුණාංග වලට අපි ඇතුල් වෙනකොට අපේ පවුල් වල සමාදානිය තියෙනවා. අපේ දරුවන්ගේ සමාදානිය ඇති වෙනවා. අපි පරිසරයෙන් ඈත් වෙලා නම් පරිසරෙත් එක්ක අපි සමාදානිය ඇති වෙන්න පටන් ගන්නවා ප්‍රේමවත්. අපි එකිනෙකත් එක්ක සම්බන්ධ වෙනවා. සමග වෙනවා. ප්‍රේම කරන්න පටන් ගන්නවා. මේ එලිසාගේ සිද්ධියේ ලස්සන දෙයක් අවසානයේදී වෙනවා. මේක ඔබ කියවලා බලන්න පස්සේ. ඔව් ඒ සිරියවරුන්ට ගහන්න ඉඩ දුන්නේ නැහැ. සිරියවරුන්ව ඛණ්ඩ දීලා පිටත් කළා ඇරියා. ප්‍රේමය ඇති වෙන්න පටන් ගත්තා. හරිද? දෙවියන් වහන්සේත් එක්ක නිවැරදි සම්බන්ධකමකට එන්නට තමයි මේ කතා වස්තුව පාදක වෙන්නේ ප්‍රේමාන්තේ. අද ගොඩක් දෙනෙක් අපි නිවැරදි සම්බන්ධකමේ නැහැ දෙවියන් වහන්සේත් එක්ක. නිවැරදිව අපි සම්බන්ධ වෙලා නැති නිසා ගොඩාක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙනවා. ගොඩාක් බිය ගැනීම, බිය වැද්දීම් වලට ගොඩාක් අපි අසරණ තත්ත්වයටපත් වෙන්නේ දේව සම්බන්ධකම අපි හරියට නැති නිසා. ඒ නිසා දේව සම්බන්ධකම හරියට ඇති වෙන මනුෂ්‍යයාගේ ප්‍රීතිය, ප්‍රේමය, සමාව දීම, පුදුම ගුණාංග, දෙවියන් වහන්සේගේ ගුණාංග අපි තුල ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම නැති මනුස්සයා කනස්සල්ලු වෙනවා, කලකිරෙනවා, වේදනාවටපත් වෙනවා, බොහොම මරණ බයෙන් ජීවත් වෙන්නේ. ඌට කිසිදු විශ්වාසයක් නැහැ. ඌගේ සියල්ල කඩා වැටලා කලකිරිච්ච ස්වරූපකින් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔයාට කියනවා අයියෝ අර කියන්නේ මිනිස්සු අද නම් මුස්පේන්තු දවසක් අයියෝ වැඩක් නැහැ කියලා මිනිසුන්ට ක්‍රිස්තියානි කාර්යයට ওই පාරේ ගොඩක් මනුෂ්‍යයන්ගේ තියෙන මිත්‍යා විශ්වාස කොහරි සුබ ගමනක් යනවා නම් ඉදල ඉස්සරහට හම්බෙලා එනවා නම් හිස් කාලයක් හම්බෙලා එනවා නම් නේද? මේවා හොඳ නැහැ. ඌනේ චුච්චුක් ගෑව නම් හොඳ නැහැ නේද? ඌ නැත්නම් චුච්චුක් ගන්න ටොට්ටොක් ගන්නෑ නේ? මේවා අපලයි කියලා හිතනවා ගොඩක් පිට. ඒත් ක්‍රිස්තියානි කාර්යයට මේකක්වත් බලපාන්නේ නැහැ. හිස් කල පිට හිස් කල හම්බුණා. දෙවියන් වහන්සේ අපිව පුරවලා ගෙනියලා තියෙන. ඒ නිසා මනුෂ්‍යයන්ට බාධා වෙන මේ පොළවේ බාධාවන් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට බාධාවක් නෙමෙයි ප්‍රේමාන්තේනි. නියම සත්‍යතාවය, නියම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමට ආවම මේ භෞතික දේවල් එච්චර හිතන්නේ නැහැ ප්‍රේමාන්තේනි. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සම්බන්ධ වෙන්න අපේ වැහිලා තියෙන ඇස් විවර වෙන්න පටන් ගන්නවා. මෙන්න භෞතික ඇස් අයින් වෙනකලා ආත්මික ඇස් අපි තුල විවර වෙනකොට අපි දකින්න පටන් ගන්නවා දෙවියන් වහන්සේගේ සැපීම, ආශිර්වාදයේ බලය. ඒක තමයි මේ කතා වස්තුවෙන් ඔබට අද මම කියන්න කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රේමාන්තේ නියම සත්‍යතාවය අපි වටහා ගන්න වෙලාවේදී, අපේ නියම ආත්මික ඇස් විවර වෙන වෙලාවේදී අපි දකින්නේ අර ගෝලයා දැක්කා වගේ භෞතික දේ නෙමෙයි. එලීෂා දැක්කා වගේ ආත්මිකව දකින්න පටන් ගන්නවා. අපිට බොහෝ පිරිසක් ආත්මිකව රැස් වෙන බව අපිට දැනෙන නිසා අපි උදකලා වෙලා නැහැ. අපි බිය වැදින්න ඕනේ නැහැ. ඇදහිල්ල කියන්නේ බිය වැද්දෙන දෙයක් නෙවෙයි. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන දෙයක්. ඒ නිසා ඇදහිල්ල ඇති මනුෂ්‍යයා බියක් නැහැ. ඒ නිසා ඇදහිල්ල ඇති මනුෂ්‍යයා ඍජුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන මනුෂ්‍යයෙක්. ඒ ඇදහිල්ල ඉන්නේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ විසින් ඔහුව පවිත්‍ර කරනු ලබනවා. ඔහුව ධර්මිෂ්ඨ කරනවා, පිරිසුදු කරනු ලබනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔහුව ගැලවීමට අත් කළා තියෙනවා. අපි දන්නවා පේත්‍රුස්ලා මේ අවස්ථාව වෙනකොට මද ඇදහිල්ලක හිටපු අවස්ථාව. හැබැයි ඔවුන්ගේ ජීවිත යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඉවුවට පස්සේ අපි දන්නවා පේත්‍රුස්ලා කොහොමද ක්‍රියා කරේ කියලා. තා බලවත්ම ඔවුන් ඊට පස්සේ කිසිදු බාහිර දේවල් දැක්කේ නැහැ නේද? කඩු පොළු අරගෙන උන්ට ගාන්න ආවා. ඔවුන් දැක්කේ දෙවියන් වහන්සේව. ස්තෙෆාන් මරණ මංචකයේදී දකින්නේ දෙවියන් වහන්සේව. අන්න මේ වගේ ස්ට්‍රෝන් ශක්තිමත් ඇදහිල්ලක් ස්වාමීන් වහන්සේ අපිට දෙන්න යනවා. ඒ නිසා අපිට මේ පියවි ඇහැට නොපෙනෙන දේ ආත්මික රහස් දෙවියන් වහන්සේගෙන් එළිදරව් වෙන පිණිස අපි ස්වාමීන් වහන්සේට කැප වෙන්න අවශ්‍යයි. ඒ දෙවියන් වහන්සේගේ ඒ මහා අපිට නොපෙනෙන ඒ ආත්මික වැහිලා තියෙන ඇස් ඒ බැඳුම් ඉවත් වෙන පිණිස අපි යාඥා කරගන්න අවශ්‍යයි ප්‍රේමවන්තයනි. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ වැහිලා තියෙන ඇස් විවර වෙලා දෙවියන් වහන්සේව දකින්නට, දෙවියන් වහන්සේගේ කාරණා දකින්නට, මේ පොළවේ කාරණා දකින්නට නෙමෙයි දෙවියන් වහන්සේගේ කාරණා දකින්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමේන්. අපි ඉස්ලාම යාඥා කරමු. මහෝත්තම ਸਰව බලධාරී දෙවි ස්වාමිනී පියාණනි, අපි බොඩා දුර අතරමං වෙලා ඉන්නවා. අපි සත්‍යතාවයේ වටහා ගන්න නැති වුණාම නිතර ඉගෙන ගත්තා. ඔබ වහන්සේගේ සත්‍යතාවයන් ඉගෙන ගන්න නැතිකොට අපි අතරමං වෙනවා මේ පොළවේ ස්වාමිනී.
දෙවියනේ යාඥා කරනවා මේ වෙලාවේදී ඔබ වහන්සේව දකින්න බැරුව අනේ ස්වාමිනී ඔබ වහන්සේව තේරුම් ගන්න බැරුව යම් කෙනෙක් ඉන්නවද පොරබදනවද මේ වෙලාවේ ඔබ වහන්සේ ඔබ නිදහස් කරන්න. ඔහුගේ ආත්මික ඇස් විවර වෙන පිණිස යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඔබ වහන්සේගේ රහස් ගැඹුරු රහස් එළිදරව් කරන්න ස්වාමිනී. භෞතිකව හිතන මනුෂ්‍යයා භෞතිකව කල්පනා කරන මනුෂ්‍යයා පියවි ඇහැට වඩා ගැඹුරු දෙයක් මේ පොළවේ තියෙන බව ඒ ස්වර්ගයෙන් එළිදරව් වෙන බව ඔබ වහන්සේගේ කරුණාවෙන් උන්ට දැක ගන්න දෙන්න ස්වාමිනේ. ගැලවීම නොලත් කෙනෙක් ඉන්නවා නම් ගැලවීම ලබන්න ආශිර්වාද කරන්න ස්වාමිනේ. ඒ ඇදහිල්ලට කීකරු වෙන්නට සලස්වන්න ස්වාමිනේ. දෙවියනේ ඔබගේ ගැලවීමේ ප්‍රීතිය උන්ට දෙන්න ස්වාමිනේ. දෙවියනේ මේ වචනේ අසා සිටින යම් කෙනෙක් වේද මේට සමන් දෙන යම් කෙනෙක් වේද ස්වාමිනේ ඔබ වහන්සේ පුදුම ලෙස ආලේප කළා. ඔබගේ මහා බලයෙන් ඔවුන්ව ශක්තිමත් කරන්න කියලා යාඥා කරනවා. දැන් ස්වාමිනේ අද දවසේදී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්න. මේ වෙලාව මේ මොහොත ඔබ වහන්සේගේ මේ නරඹන හැම දරුවෙක්ම ආලේප කරන්න ස්වාමී. මහතාත්මික එළිදරව්වක් ඔබ වහන්සේ දෙන්න ස්වාමී. ඔබගේ ගැඹුරු රහස් එළිදරව් කරන්න ස්වාමී. දැන් ස්වාමිනී සියලු දෙනාට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. සුදු පියාණනි ඔබගේ දෑතට බාර කරන යටත් කරනවා. අප උදෙසා කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කළා. අප වෙනුවෙන් මැරුණා. තුන්වෙනිදා මලුන්ගෙන් උත්ථාන වුණා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වටිනා නාමයෙන්. ආමේන්.